समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्य सुनन्तु सग्गमोक्खदं ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස ශ්‍රද්ධා බුද්ධ සම්පන්න කාරුණික පින්වත්නි පින්වත් සියලු දෙනාම සූදානම් වෙන්නේ අපේ ශාන්තිනායක ලෝතර බුදුරජාණන් වහන්සේ සියලු ලෝක සත්‍යය කෙරෙහි මහත් වූ අනුකම්පාවෙන් කරුණාවෙන් සියලු ලෝක සත්‍යය දුකින් මිදවීමේ ඒ පරම පවිත්‍ර චේතනාව මූලික කරගෙන ධර්මය අවබෝධ කරගන්න පුළුවන් සත්‍යයන් නුවණින් දැකලා ඒ ධර්මය අපට දායාද කළේ. ඒතරේ ධර්ම දේශනාව ධර්මානුශාසනාව සිද්ධ කරන්නට පින්බර දායකත්වය අංක 245 කොළඹ පාර පිළිමතලාව ලිපිනේ පදිංචි පින්වත් පිරිසක් විසින් සදැහැති දායකත්වයේ දරලා තිබෙනවා. ආරමුණ තම ජන්ම දිනයේ යෙදෙන මහනුවර පිළිමතලාවේ පදිංචි දියණියට නිදුක් නිරෝගී දීර්ඝාෂා තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරනවා. දායකත්වයේ දරණ පවුලේ දෙපාර්ශ්වයේම මියගිය මව්පියන් ඇතුළු ඥාති හිත මිත්‍රාදීන් සියලු දෙනාටම භව ගමන සුවපත් වී ඉක්මන් භවයකදී සසර ගමන නිමා කොට උතුම් නිර්වාණ අවබෝධයේ පිණිස මේ ධර්ම දේශනාවෙන් ජනිත වන්නා වූ කුසල ශක්තිය හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. සුජීවත්ව සිටින ඥාති හිත මිත්‍රාදීන් සැමටත් ධර්ම ශ්‍රවණය කරන ලක්වාසී ලෝවාසී සියලු දෙනාටත් ධර්මය අවබෝධ වී ගෞතම සම්මා සම්බුදු පියාණන් වහන්සේගේ උතුම් මෝ ධර්මය දකින්නට මහෝපකාරී වේවා. නිදුක් නිරෝගී භව සහ ආධ්‍යාත්මික සුව සහනය සැලසේවා. නිවන් අවබෝධය පිණිස මෙම අප්‍රමාණ වූ පුණ්‍ය ශක්තිය ආශිර්වාදයක්ම වේවා. මෙම සුමధుර ධර්ම දේශනාව පවත්වා වදාළ ගෞරවනීය දේශකයන්න් වහන්සේ වන පූජ්‍ය තපෝවණී අරියදජ ස්වාමින් වහන්සේටත් ධර්ම දේශනා පවත්වන සියලුම ස්වාමින් වහන්සේලාට চিරාත් කාලයක් ලෝවැසි ජනතාවට ධර්ම ඥානය ලබා දීමට අවශ්‍ය මානසික හා කායික ශක්තිය වඩ වඩා වර්ධනය වේවා. නිදුක් නිරෝගී සුවපත් භාවයේ තිරචීවනය ලැබේවා. චතුරාර්ය සත්‍ය අවබෝධ වී ගෞතම බුදු සසුනේම නිර්වාණ අවබෝධයේ පිණිස පාරමිතාවක්ම වේවා. සකල ලෝකවාසී සත්‍යයටම යහපතක්ම වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ ප්‍රාර්ථනාවන් නැතුවයි ධර්ම දානමේ පින්කම මාතෘකාවක් වශයෙන් තියෙන්නේ නිවන් පිණිස නිවීම පිණිස උපකාර වන දහම් කරුණු කීපයක් පහදා දෙන්න. නිවන්න තියෙන්නේ සිතයි. සිතේ නිවීම නිවනයි. ක්ලේශයන්ගේ නිවීම නිවනයි. ක්ලේශයන්ගේ නිවීමට කිව්වේ කාය පස්සද්ධි කියලා. සිතේ නිවීමට කිව්වේ චිත්ත පස්සද්ධි කියලා. චිත්ත කියන්නේ සිත. පස්සද්ධි කියන්නේ සංසිඳන. සංසිඳන කියන්නේ නිවුණ. කාය පස්සද්ධි කියන්නේ කෙලෙස් වල සංසිඳීම. කෙලෙස් නිවෙනවා. මොකද ඉස්සෙල්ලාම නිවෙන්නේ කෙලෙස්. ඒ කාය පස්සද්ධි. කෙලෙස් නිවුනහම ඇස සංවරයි. කන සංවරයි. නාසය සංවරයි. දිව සංවරයි. කය සංවරයි. මනස සංවරයි. ඒකට කියනවා ඉන්ද්‍රිය සංවරය කියලා. ඉන්ද්‍රිය කියන්නේ අධිපති. චක්කු සංවර. චක්කුණා සංවරෝ සාදු කිව්වා.
තර සංවර කර ගැනීම යහපතයි කිව්වා. ඇස නෙමෙයි සංවර වෙන්න ඕනේ. ඒ ඇස මූලික කරගෙන හටගන්න සිතුවිලි සංවර වෙන්න ඕනේ. නමුත් ඒක තථාගතයන් වහන්සේ පැහැදිලි කරන්නේ චක්කුණා සංවරෝ සාදු කියලා. ඇස මූලික කරගෙන හටගන්න කෙලෙස්. මොකද ඒක කෙලෙස් වලට උල්පතක්. කෙලෙස් ගලනවා එකෙන්. ඇස ඒ ගලන කෙලෙස් අපිරිසිදුයි. ඒ අපිරිසිදු කෙලෙස් නිසා අපේ භව ගමන දීර්ඝ කරනවා. ඒ වැగిරෙන කෙලෙස් නිසා. ඇස මූලික වෙලා හටගන්න කෙලෙස් වලට කිව්වා චක්කු සම්පස්සජා චේතනා කියලා. කන මූලික වෙලා හටගන්න සිතුවිලි වලට කිව්වා සෝත සම්පස්සජා චේතනා කියලා. නාසය මුල් කරගෙන හටගෙන ක්‍රියාත්මක වෙන චිත්ත පරම්පරාව ඒක අවසානයේ කර්මයි. ඒ කියන්නේ ගාන සම්පස්සජා චේතනා. දිව මූලික කරගෙන ක්‍රියාත්මක වෙන චිත්ත පරම්පරාවේ අවසානයේ කර්මයයි. ඒකට කිව්ව චිව්වා සම්පස්සජා චේතනා. කාය සම්පස්සජා චේතනා. කාය මූලික කරගෙන හටගන්න සිතුවිලි චිත්ත පරම්පරාවේ අවසානයේ කාය සම්පස්සජා චේතනා. ඒ කර්මයයි. එතනින් නවත්තනවා. කර්මයෙන් නවත්තනවා. කර්මයකින් නවත්තන්නේ විපාක දෙන්න ඕන නිසා. එතනින් කර්මය අවසන් වුණාට ඒ කර්මයේ විපාක පටන් ගන්නවා. ඒතර කර්මයේ විපාක වශයෙන් පටන් ගන්න දේවල් අපි තේරුම් ගන්න ඕනේ, අවබෝධ කර ගන්න ඕනේ. කර්මයේ විපාක වශයෙන් සකස් වෙන දේවල්. ඒ තමයි මානසික ක්‍රියාකාරීත්වය, නාම රූප දෙකේ ක්‍රියාකාරීත්වය, නැවත වේදනා සංඥා සංස්කාර එහට ගැනීමේ ක්‍රියාකාරීත්වය. ඒ වගේම චක්කායතන, සෝතායතන, ගානායතන, ජීවායතන, කායායතන, මනායතන කියන එකේ ප්‍රවෘත්ති. ඒ ආයතන 6ට සිද්ධ වෙන ආයතන 6 නිසා පවතින ස්පර්ශය. ඒ ස්පර්ශය නිසා පවතින විඳීම. ඒව විපාක. ඒතර හේතු හැදුවා අපි. මොනවාද? කර්ම. හේතු හැදුවේ අර ඉන්ද්‍රියන් මූලික කරගෙන ක්‍රියාත්මක වෙන අපිරිසිදු සිතුවිලි නිසා. ඒවට තමයි කර්ම කියන්නේ. ඒ ඉන්ද්‍රියන් මූලික වෙලා සිදුවෙන ක්‍රියාදාමය චේතනා. කර්මයෙන් අවසන් වෙනවා. මේක අපි දන්නවා. චක්කු සම්පස්සජා චේතනා කිව්වොත් ඇස බාහිර රූප දෙක නිසා සිත, තුන් කරුණ එකතු ස්පර්ශය නිසා විඳීම, විඳින දේ හඳුනා ගැනීම, හඳුනා ගන්නත් දේ පිළිබඳව සිත ශක්තිමත් වීම, බලවත් වීම. ඒ චේතනා හේවත් කර්මයයි. වර්තමාන භවයේ එතනින් නවත්තනවා. ඒක කර්ම සකස් වෙන පිළිවෙලක්. කර්ම සකස් වෙන ආකාරයක්. අනිත් එක කන, ශබ්ද දෙක නිසා සිත, තුන් කරුණ එකතු ස්පර්ශය නිසා විඳීමේ සිත, විඳින දේ හඳුනා ගැනීමේ සිත. ඒ අනුව සිත බලවත් වීම, සිත ශක්තිමත් වීම. එතනින් තව කර්ම ටිකක් හදලා නවත්තනවා. ගාන සම්පස්සජා චේතනා. නාසය, බාහිර ගන්ධය දෙක නිසා සිත, තුන් කරුණ එකතු ස්පර්ශය නිසා විඳීම, විඳින දේ හඳුනා ගන්නවා. දැන් ඒවත් පැහැදිලි වෙනවා. ගාන සම්පස්සජා වේදනා, ගාන සම්පස්සජා සංඥා, ගාන සම්පස්සජා චේතනා. එතනිනුත් කර්ම ටිකක් හදලා නවත්තනවා. ජීවා සම්පස්සජා චේතනා. දිව, බාහිර රසය දෙක නිසා සිත, ඒ ජීව විඥානය.
ස්පර්ශය ජීව සම්පස්සයයි. ඒ විඳීමේ සිත ජීව සම්පස්සජ වේදනයි. ජීව සම්පස්සජ සංඥා ඒ හඳුනා ගැනීමේ සිතයි. ජීව සම්පස්සජ චේතනා. තවත් කර්ම ටිකක් හදලා නවත්තනවා. මොකටද? විපාක සකස් කිරීම පිණිස. කාය සම්පස්සජ චේතනා. ශරීරය බාහිර පහස දෙක නිසා සිත තුන් කරුණ එකතු ස්පර්ශය කාය සම්පස්ස කාය විඥාන කාය සම්පස්ස කාය සම්පස්සජ වේදනා කාය සම්පස්සජ සංඥා කාය සම්පස්සජ චේතනා. තවත් කර්ම ටිකක් හදලා නවත්තනවා. මනෝ සම්පස්සජ චේතනා. මනස සිත විඥානය බාහිර අරමුණු මනෝ විඥානය මනෝ සම්පස්ස මනෝ සම්පස්සජ වේදනා මනෝ සම්පස්සජ සංඥා මනෝ සම්පස්සජ චේතනා. තවත් කර්ම ටිකක් හදලා නවත්තනවා. ඕකට කිව්වා කම්ම නියාම කියලා. කර්ම නියාම. දැන් ඒ කර්ම මත පවතින සිතේ ප්‍රවෘත්ති චිත්ත නියාමයයි. ତර බලන්න බුදුරජාණන් වහන්සේ දේශනා කරපු එක හරිද කියලා. මහණෙනි මේ ශ්ලෝක සත්‍ය පවතින්නේ මෙන්න මේ නාම ධර්ම දෙක මතයි. පැවැත්ම තියෙන්නේ. නාම ධර්ම දෙක මතයි. මොකද්ද නාම ධර්ම දෙක? කර්ම එක නාම ධර්මයක්. දැන් පෙන්වුවේ එකයි. මේ ඉන්ද්‍රිය ධර්මයන් මූලික වෙලා කර්ම සකස් වෙන ආකාරයයි ඒ පැහැදිලි කරේ. ඉතින් අපි ඒව දීර්ඝ වශයෙන් විස්තර කරලා තියෙනවා. ඉතින් අදත් අපි විස්තර කරනවා. මොකද අලුතෙන් මේ ධර්මයේ සොයන අලුතෙන් සත්‍ය සොයන ඒ සත්‍ය ගවේෂණයක යෙදෙන අයට දැන් මේවා නාම රූප ධර්ම වශයෙන් පෙනෙන්නේ. දැන් චක්කු සම්පස්සජ චේතනා කියනකොට නාම ධර්ම විඥාන ස්පර්ශ වේදනා සංඥා චේතනා. ඒවා නාම ධර්ම හැටියටත් අසයි රූපේ රූප ධර්මයයි හැටියටයි තේරෙන්නේ නැහැ, වැටහෙන්නේ, අවබෝධ වෙන්නේ අලුතෙන් සත්‍ය සොයන අයට. හැබැයි දීර්ඝ කාලයක් සත්‍ය ගවේෂණයක යෙදුන අයට මේවා 아무තු දේවල් නෙමෙයි. එයාලට ඒවා පැහැදිලි වෙනවා. එයාලට ඒවා වැටහෙනවා, තේරෙනවා. ඒ පිළිබඳව මන අවබෝධයක් තියෙනවා. එතකොට අපි මේ ධර්මයේ දේශනා කරන්නේ අලුතෙන් මේ ධර්මය ශ්‍රවණය කරන අයට වගේම මේ ධර්මය හොඳට දීර්ඝ වශයෙන් දීර්ඝ කාලයක් ශ්‍රවණය කරලා යම් මානසික මට්ටමක් හදාගත්ත අයටත් ඒ වගේම ඒ මානසික මට්ටම දියුණු කරගෙන අවබෝධ කරගත්ත අයටත් ඉදිරියට යන්න උපකාරයක් වශයෙන් උයි ධර්මානුශාසනාව සිද්ධ කරන්නේ. එහෙනම් නාම ධර්ම දෙකක් මත මේ සත්‍යයේ ප්‍රවෘත්තිය පවතිනවා. පැවැත්ම පවතිනවා. අපි සත්‍යයක් කියලා කිව්වට සත්‍යයක් නෙමෙයි. සත්‍යයකට අයිති දෙයක්වත් නෙමෙයි. සත්‍යයක් මත ක්‍රියාත්මක වෙන ධර්මතාවයකුත් නෙමෙයි. ඔය නාම ධර්ම දෙක ක්‍රියාත්මක වෙන්නේ රූප ධර්ම මත. කම්ම නියාම හා චිත්ත නියාම. එතකොට අපිට පැහැදිලි කර්ම මතයි සිත ක්‍රියාත්මක වෙන්නේ කියන කාරණයයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. කර්ම මත සිත ක්‍රියාත්මක වෙනවා කියලා. ඒතර කර්ම කියන්නේ සිතුවිලි වල ශක්තිමත් බව, ප්‍රබල බව, බලවත් බව. ඒවටයි කර්ම කියන්නේ. ඒතර ඒ මත ක්‍රියාත්මක වෙන නිසා බුදුරජාණන් වහන්සේ ඒවා නුවණින් දැක්ක, අවබෝධ කරගත්තා. මහණෙනි මේ සත්‍යයේ පැවැත්මට මේ ධර්මතා දෙකයි. දැන් මේ ධර්මතා දෙක මත ප්‍රවෘත්තියක් තියෙනවා. ඒතර මේ ධර්මතා දෙක ක්‍රියාත්මක කරන්න බෑ රූප ධර්මයන් උපකාර කළේ නැත්තම්, ප්‍රත්‍ය වුණේ නැත්තම්. ඒතර රූප ධර්මයන් කියන්නේ සුද්දාෂ්ටක කලාපයට. ඒ ධර්මයන් උපකාර කළේ නැත්තම් මේ කම්ම නියාම කියන ධර්මතාවය
ඒ මත පවතින චිත්ත නියාමයේ කියන ධර්මතාවයත් පවත්වන්න බෑ. හැබැයි ඒවා පවත්වන ඒ කියන්නේ නාම ධර්මයන් විතරක් පවතින ස්ථාන තියෙන බවත් බුදුරජාණන් වහන්සේ දේශනා කරා. හැබැයි ඒක කාම භූමිය නෙමෙයි. රූප භූමියෙත් නෙමෙයි. ඒක අරූප භූමිය. ඒ නාම ධර්මයන් විතරක් පවතින්නේ. රූප ධර්මයේ දුකයි කියලා තේරුම් ගත්ත යම් කෙනෙක් අනේ මේ රූප ධර්මයන්ගෙන් මිදීමක් තියෙනවා නම් හොඳයි කියලා එයා ධ්‍යාන වඩනවා අරූපී ධ්‍යාන. ඒ අරූපී ධ්‍යානය ආකාශය අරූපී ධ්‍යානය. විඥාන ඡායතනය විඥානය අරූපී ධර්මයක්. නැති කිංචි කිසිවක් නැහැ කියන එක අරූපී ධර්මයක්. ඇත්තේත් නැහැ නැත්තේත් නැහැ කියන්නේ අරූපී ධර්මයක්. ඒ අරූපතල හතර මත පවතින්නේ එක්කම නියාම චිත්ත නියාම. කම්ම කියන්නේ ඒක අරූපාවචර කුසල කර්මයයි. ඒ අරූපාවචර කුසල කර්මයේ මත සිත පවතිනවා. ඒ අරූපතල හතරේ. ඒක සිත එතන පවතිනවා. සිත එතන පවතිනවා නම් එතන තියෙන දුකක්. මොකද බුදුරජාණන් වහන්සේ ඉදිරිපත් කරන න්‍යාය පවතින තැන දුකයි කියන එක. හට ගන්න තැන දුකයි කියන එක. ඒක දේශනා කරේ ජාතිපච්චය ජරා මරණං කියන ස්වභාවයේ ඒ න්‍යාය අනුවයි. ජාති කියන්නේ පහළ වෙනවා කියන එක. සකස් වෙනවා, හට ගන්නවා කියන එක. ඒ තුල ජරා මරණ තියෙනවා කියන එක. එහෙනම් සිතේ ප්‍රවෘත්තිය දුකයි. ඒතර එතනට ගියේ අරූපාවචර කුසල කර්මය. ඒකයි කර්ම මත සිත පවතිනවා කියන්නේ. රූපාවචර කුසල කර්මය. එතනත් කර්මයක් තියෙන්නේ. ඒතර කර්මය කියන්නේ නාම ධර්මයක්. ඒ ධ්‍යාන පංචම ධ්‍යාන. ඒ ධ්‍යාන උපදින්නේ සිතේ. ඒතර ඒකට කිව්වා රූපාවචර කුසල කර්මය කියලා. ඒතර රූපාවචර කුසල එතනත් කර්මයේ මත තමයි සිත තියෙන්නේ. එතනත් කර්මයේ මතයි සිත තියෙන්නේ. ඒතර කම්ම නියාම චිත්ත නියාම. කාමාවචර කුසල කර්මය. ඒ කියන්නේ කාම ලෝකය. ඒ කාමාවචර කුසල කර්මය කියන්නේ දිව්‍ය ලෝක 6 හා මනුස්ස ලෝකේ ප්‍රතිසන්දි ගන්න උපකාර වෙච්ච කර්මයටයි. ඉතින් එවැනි කර්ම සිත් ඒවට කියන්නේ ඒ කියන්නේ කර්මය මත පවතින සිත්. එයින් 29ක් තියෙන බව මීට කලිනුත් අපි පැහැදිලි කරලා දීලා තියෙනවා. ඒ කියන්නේ ඒ කාම ලෝක එහෙම නැත්නම් කාම සුගති වල ප්‍රතිසන්දි ගන්න හේතු වෙන සිත් කාමාවචර සිත්. ඒකෙන් කාම සෝබන 24ක් තියෙන බව ඔයත් දන්නවා. ධර්මය දන්න අය දන්නවා. මහා කුසල සිත් 8 කියලා අපි හඳුන්වනවා. ඒක කුසල විපාක ක්‍රියා වශයෙන් 8 3ක් 24යි. ඒක කාම සෝබන. එතන අකුසල කර්මය කියලා එකක් තියෙනවා. අකුසල කර්ම මත සිත පවතිනවා. ඒතර එතනක් තියෙන්නේ කම්ම නියාම මත පවතිනා වූ සිතක්. ඒ සිතේ ප්‍රවෘත්තිය තර අකුසල කර්මය. අකුසල කර්මයේ මත පවතින සිත එහෙනම් ඒත් කර්මයේ මතයි සිත පවතින්නේ. ඒතර කුසල කර්මයේ මත පවතින සිත කාමාවචර කුසල කර්මයයි. අර අකුසල් මත පවතින සිත කාමාවචරයි හැබැයි අකුසල කර්මය. ඒකට කියනවා කාම දුගති කියලා. දුගති කියන්නේ හැබැයි තමන් කැමති නැහැ ඒකට. ඒක දුගති ඒක අකුසල කර්මයේ මත පවතින සිතයි. ඒතර කර්මයේ මත පවතින සිතෙන් හැබැයි කර්මයට විපාක ඇති කරන්න රූප ධර්මයන්ගේ ආධාරයක් ඕනි. රූප ධර්මයන්ගේ ආධාරයක් උපකාරයක් නැතුව කර්මයකට විතරක් විශ්ේ ක්‍රියාත්මක වෙන්න බෑ. හැබැයි ඒ තියෙන තැනක් මම දැන් කිව්වා. අරූපාවචර බ්‍රහ්ම ලෝකවල විතරයි කියන. තව එක තැනක් තියෙනවා. ඒකට කියන්නේ අසඤ්ඤ තලය කියලා. ඒතොර රූපයක් විතරක් ක්‍රියාත්මක වෙන අසඤ්ඤ තලය. එතනක් තියෙන්නේ කර්ම මත. හැබැයි එතන සිත නැහැ. ඒ කර්මයේ මත සිත නැහැ.
කම්ම නියාම, චිත්ත නියාම කියලා බුදුරජාණන් වහන්සේ මේ නියාම ධර්ම ටිකක් අරගෙන මේ සත්‍යයේ පැවැත්ම ප්‍රවෘත්තිය දේශනා කළා. එතකොට දැන් අර කර්මයේ මත සිත නැති තැනක් තියෙනවා. අපි ඒක කියනවා සිත නැති බඹලෝ කියලා. ඒක අසඤ්ඤතලය. එතන තියෙන්නේ රූපකයක් විතරයි. සතර මහා ධාතුන්ගේ සුද්ධාෂ්ටක කලාපේ ක්‍රියාකාරීත්වයක් විතරයි. හැබැයි ඒ ධානයේ වඩලා ඒ ධානයේට තියෙනවා යම් කාල සීමාවක්. යම් ආයශයක් තියෙනවා. ඒ ආයශය කල්ප 500යි. ඒ ආයශය ගෙවීමෙන් අවසන් වීමෙන් නැවතත් ආය නාම රූප දෙකක් ක්‍රියාත්මක වෙන. එතනින් සිතේ ප්‍රවෘත්ති ආරම්භ වෙලා එතනින් චුත වෙනවා. ඒ එන්නේ කර්මයක් මතයි. අසඤ්ඤතලයෙන් චුත වෙන්නේ කර්මයක් මත. නැතුව චුත වෙන්න බෑනේ. එයි. ඒ අසඤ්ඤතලයේ ප්‍රතිසන්දිය ගන්න අර රූපය අනන්තයි 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 කියලා භාවනා කළේ රූපේම අරමුණු කළා සිත ගැන අවධානයක් නැතුව ඒකම අරමුණු කළා ධානයට සමවැදිලා අසඤ්ඤතලයේ පහළ වුණේ රූපකයක් හැටියට. ඒ කියන්නේ සුද්ධාෂ්ටක කලාපේ ක්‍රියාවක් හැටියට. එතන සිතේ ප්‍රවෘත්තිය කල්ප 500කට නැහැ. හැබැයි එතනක් තියෙන්නේ කර්ම නියාමයයි. ඒ අසඤ්ඤතලයේ ප්‍රතිසන්දියක් ගන්න අවශ්‍ය කරන ආකාරයට යා කර්මයක් සකස් කරා. එතන තියෙන්නේ කර්ම නියාමයේ. හැබැයි එතන කර්මයට ක්‍රියාත්මක වෙන්න චිත්ත නියාමයේ නෑ. හැබැයි ඒ කර්මය සකස් කරන්න සිත ප්‍රත්‍යයයි. ඒ කියන්නේ වර්තමාන භවයේ යා ඒ රූපයම අරමුණු කරලා භාවනා කළා. අර වේදනා සංඥා සංකර හතර විතරක් පවතින. එයා ලාක සංඥායතන, විඥානච්ඡායතන, අකිඤ්ඤඤ්ඤායතන, නේව සංඥා, ඥා සංඥායතන කියන. මෙන්න මේ ධර්මයන් අරමුණු කරලා යාල භාවනා කළා. ඒ ධ්‍යානයන් ඉපදුවා. ඒතොර එතන තියෙන්නේ ඒ කම්ම නියාම, එතන චිත්ත නියාමයේ තියෙනවා. අනිත් සෑම තැනකම කර්මයට විපාක දෙන්න රූපකයක් ඕනේ. රූපාවචර බ්‍රහ්ම ලෝකෙත් විපාක දෙන්න නම් රූපකයක් ඕනේ. කාමාවචර සුගති දිව්‍ය ලෝක 6 හා මනුස්ස ලෝකේ විපාක දෙන්නත් රූපකයක් ඕනේ. പ്രേත ලෝකේ විපාක දෙන්නත් රූපකයක් ඕනේ. තිරිසන් ලෝකේ විපාක දෙන්න රූපකයක් ඕනේ. නිරය උපදින්නේ රූපකයක් ඇතුව නාම රූප දෙකම. එහෙනම් මේ සෑම දෙයක්ම කර්ම මත නේද? ඒක තමයි කම්ම නියාම, චිත්ත නියාම කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරේ. ඒතර අපිට නිවීම. එහෙනම් නිවීම කියන්නේ සිතේ නිවීම. සිතේ නිවීම සිද්ධ කරගන්න නම් කර්මය කියන එක අවසන් කරන්නම වෙනවා. කර්මය කියන එක අවසන් කරන්න වෙනවා. එයි කර්ම මතයි සිත පවතින්නේ. ඒ නිසා තමයි තථාගතයන් වහන්සේ පැහැදිලිවම දේශනා කළ සංකාර පච්චය විඥානං. සංස්කාරයයි ප්‍රත්‍ය වෙන්නේ විඥාණයට. දැන් මේ පටිච්ච සමුප්පාදේ හොඳට මතක තියාගන්න. මේ සංස්කාර පච්චය විඥානං කියන්නේ මේ අතීත භවයෙන් වර්තමාන භවයට ආපු එක. එතකොට වර්තමාන භවය සහ අනාගත භවය සම්බන්ධ වෙන ආකාරය පෙන්වන්නේ උපාදාන පත්‍ය භව. ඒ කියන්නේ වර්තමානයේ උපාදානයේ තියෙන උපාදානයෙන් නිසා සිද්ධ කරගන්නේ කර්ම. ඒ කියන්නේ සිත තදින් බැඳිච්ච තැන ඒ ආස්වාදයන් විඳින්න අපි කරන්නේ කර්ම. ඒතර උපාදානයෙන් නිසා කර්ම භව. කර්ම භව සකස් කරගන්න. ඒ කියන්නේ කර්ම සකස් කරගත්තාම අපිට කර්ම විපාක දෙන්න ස්ථාන ඕනේ. නැත්නම් කොහොමද විපාක දෙන්නේ? ඒ විපාක දෙන්න ස්ථාන ඕනේ. ඒ තමයි ත්‍රිවිධ භවය. කාම භව, රූප භව, අරූප භවය. ඒතර කර්මයට අනුකූලව තමයි එතන පහළ වීම ಜಾති. ඒතර පහළ වෙච්ච තැන ඉඳලා ක්‍රියාත්මක වෙන්නේ අපි අකමැති දේවල්. ඒ තමයි ජරා මරණ, ශෝක. ඒ තමයි ක්‍රියාත්මක වෙන්නේ. එහෙනම් ඒතර කම්ම නියාම, චිත්ත නියාම කියන ධර්මතාවයන් තුල අපි විඳින්නේ දුක්.
තොර කර්මය මත සිත පවතිනවා. තොර කර්ම මත පවතිනා වූ සිතට ඒ විපාක විඥානය නැති කරන්න රූප ධර්මයන් ප්‍රත්‍ය වෙනවා. අර අරූපතල 4 හැර අනිත් සෑම තැනකම නාම රූප දෙකම තියෙන. හැබැයි අසඤ්ඤ තලයේත් හැර. අසඤ්ඤ තලයේ තියෙන රූප කයක් විතරයි. ඒකත් හොඳට මතක තියාගන්න. හැබැයි එතනට ගියෙත් කර්මයක් මත. කර්මයක් එක්ක පැටලිච්ච විඥානය. ඒතකොට විඥානය එතන නැහැ. විඥානය එතන නිරුද්ධයි. ඒ කියන්නේ අවසන් කියන එක නෙමෙයි. తాවකාලික වශයෙන් කල්ප 500කට විඥානීය ක්‍රියාකාරීත්වයක් නැහැ. ඒ කර්ම ශක්තිය එතනින් අවසන්. ඊට පස්සේ විපාක දෙන්න නම් අනිවාර්යෙන් අර කලින් සිදු කරගත්ත කර්ම මතට නැවත අර ප්‍රතිසන්දි විඥානය සම්බන්ධ වෙනවා. අසඤ්ඤ භූමියෙන් නික්මෙනකොට සිතත් එක්කයි නික්මෙන්නේ. එතකොට ඒ සිතේ රැඳිලා තිබුණු අතීත කර්මයක් අරමුණු කරලා එයා එතනින් දිව්‍ය ලෝකෙට යන්න පුළුවන්. එහෙම නැත්නම් ප්‍රේතෙක් වෙන්න පුළුවන්. අකුසල කර්මයක් නම් ඒ ප්‍රතිසන්දි සිතට චුති ප්‍රතිසන්දි දෙක සම්බන්ධ කළේ අකුසල කර්මයක් නම් ප්‍රේත ලෝකෙට යන්නත් පුළුවන්. අකුසල සිතකින් නම් ඒ චුති ප්‍රතිසන්දි සම්බන්ධ කළේ තිරිසන් ලෝකෙට යන්නත් පුළුවන්. නිරයට යන්නත් පුළුවන්. කුසල සිතකින් නම් ඒ අසඤ්ඤ තලයෙන් නික්මෙනකොට කුසලාරම්මණයක් නම් ගත්තේ කුසල සිතකින් නම් මනුස්ස ලෝකෙට එන්නත් පුළුවන්. ඒ අසඤ්ඤ තලයෙන් පිට වෙනකොට හොඳ කාමාවචර කුසලයක්. අර සමනස් සහගත ඥාන සම්පයුක්ත කියලා කියන්න ඒක අමාරුයි. ඥාන සම්පයුක්තයි කියන්නේ චතුරාර්ය සත්‍ය අවබෝධය සඳහා සකස් වෙච්ච මනසටයි ඥාන සම්පයුක්ත කියන්නේ. එහෙම නැත්නම් ඥාන විප්‍රයුක්ත. ඒකට උපේක්ඛා සහගත ඥාන විප්‍රයුක්ත වෙන්න පුළුවන්. සමනස් සහගත ඥාන විප්‍රයුක්ත වෙන්න පුළුවන්. ඒතර වෙනිසිතකින් ප්‍රතිසන්දි ගත්තොත් එතකොට යා දිව්‍ය ලෝක හයෙන් එකක ප්‍රතිසන්දි ගන්න පුළුවන්. ඒ අසඤ්ඤ තලයෙන් චුත වෙන අවස්ථාවේ කාමාවචර කුසල කර්මය. ඒතර ඒක අර කාමාවචර මහ කුසල් සිත් 8න් එකක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් දීපු දානයක් කරමුණු කරලා එහෙම වෙන්නත් පුළුවන්. රැකපු සීලයක් කරමුණු කරලා ඒත් සුගතියට යන්න පුළුවන්. ඒ කියන්නේ දිව්‍ය ලෝක හයෙන්. හැබැයි එතන නාම රූප දෙකම තියෙනවා. ඒතකොට ඒ කර්මයට ක්‍රියාත්මක වෙන්න එන රූප ධර්මයන් ප්‍රත්‍ය වෙන්න ඕනේ. ඒ කියන්නේ සුද්දාෂ්ටක කලාපය ප්‍රත්‍ය වෙන්න ඕනේ. ඒතකොට දැන් අසඤ්ඤ තලයෙන් චුත වෙනකොට සිතේ ප්‍රවෘත්තියත් එක්ක එන්නේ. ඒතකොට සිතේ ප්‍රවෘත්තියට පිහිටන්න රූපකයක් ඕනේ. රූපකය කියන්නේ සුද්දාෂ්ටක කලාපය. ඒ නිසා තමයි කාම භූමියේ නාම රූප දෙකම තියෙනවා කියන්නේ. කාම භූමියේ කාම සුගතියෙත් නාම රූප දෙකම තියෙනවා. කාම දුගතියෙත් නාම රූප දෙකම තියෙනවා. රූප භූමියේ රූපාවචර බ්‍රහ්ම ලෝකෙත් නාම රූප දෙකම තියෙනවා. එතකොට අරූප තල වල නාම ධර්මයන් විතරයි. එහෙනම් කම්ම නියාම චිත්ත නියාම එතකොට ඒ සිතේ ප්‍රවෘත්ති ඉදිරියට ගෙනියන්න අර ආකාසඤ්ඤායතන විඥානච්ඡායතන කිඤ්ඤඤ්ඤායතන නේවසඤ්ඤා ඥාසඤ්ඤායතන ඒක හැර අනිත් සෑම තැනකටම සුද්දාෂ්ටක කලාපයක් ප්‍රත්‍ය වෙන්න ඕනේ. අද අසඤ්ඤ තලයට සුද්දාෂ්ටක කලාපයක් ප්‍රත්‍යයි. සුද්දාෂ්ටක කලාපය එතන තියෙන්නේ. දැන් එතකොට මොකද්ද මේ විශ්වයේ සිද්ධ වෙන්නේ? මොකද්ද මේ විශ්වයේ සිද්ධ වෙන ධර්මතාවය? නාම රූප දෙකක්. ඒ පිළිබඳව නිවැරදි අවබෝධයට කියනවා නාම රූප පරිච්ඡේද ඥානය. නාම රූප දෙකක්මයි ක්‍රියාත්මක වෙන්නේ. එහෙනම් කර්ම මත පවතින සිත නැවත ප්‍රතිසන්දියක් කොහොමද හදන්නේ? හදන්නේ මෙන්න මෙහිමයි. ඒක ගැඹුරුයි. මේ චුති ප්‍රතිසන්දි දෙක අවබෝධ කරගන්නට සාමාන්‍ය කෙනෙකුට ටිකක් අමාරුයි. ගැඹුරුයි, ගැඹීර කාරණයක්. මොකද අපි පුරුදු වෙලා තියෙන්නේ, අපි දැකලා තියෙන්නේ
සත්‍යයක් පිරිසිඳ ගන්නවා කියන ආකාරයයි අපි දන්නේ, අපි දැකලා තියෙන්නේ, අපි තේරුම් ගන්න තියෙන්නේ. මවගේ කුස තුළ උපදින්නේ එක්ක ගැහණු දරුවෙක් එක්ක පිරිමි දරුවෙක් කියලා. අපි තේරුම් අරන් ඉන්නේ, අවබෝධ කරන් ඉන්නේ ආකාරයට. නමුත් බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ ගැහණු දරුවෙකුත් නැහැ, පිරිමි දරුවෙකුත් නැහැ. ඒක සම්මුති ලෝකේ තියෙන දෙයක්. මෙතන තියෙන්නේ සුද්දාෂ්ටක කලාපේ හටගැන්මක්. මහ භූතයන්ගේ ක්‍රියාකාරීත්වයක්. ඒතර මහ භූතයන් ඒවා සුද්දාෂ්ටක කලාපේ ක්‍රියාකාරීත්වයට තමයි අර චිත්ත නියාමයේ කියන එක සම්බන්ධ වෙන්නේ. ඒක අපි මීට කලිනුත් පැහැදිලි කරලා දීලා තියෙනවා. ප්‍රතිසන්දියක් ගන්න යම්කිසි සිතකට අර කර්ම මත පිහිනාගෙන එන විඥාණයට, කර්ම මත රැඳිලා එන, කර්මවත් එක්ක පැටලිලා එන ඒ ප්‍රතිසන්දි විඥාණයට පිහිටන්න අර කාම ලෝකේ, මනත රූප ලෝකේ, කාම දුගති හරි. ඒතර රූපකයක් ඕනේ. ඒතර කාම දුගති වල පිහිටන්න නම් තිරිසන් ලෝකයට ඕනේ ගර්භාෂයක්, නැත්නම් බිත්තරයක්. එතකොට പ്രേත ලෝකේ හා නිරයට උපපාතිකව පහළ වෙනවා නාම රූප දෙකම. අපි ගමු මේ ජලාබුජ කියන ස්වභාවය, එහෙම නැත්නම් මවගේ ගර්භාෂය, මව් කුස. ඒතර අපි දන්නවා දැන් මේ කම්ම නියාම මත පවතින චිත්ත නියාමය, සිතේ ප්‍රවෘත්තිය, එහෙනම් චුති ප්‍රතිසන්දි දෙක ගලපන්නේ සිතේ ප්‍රවෘත්තියයි. ඒක තමයි තථාගතයන් වහන්සේ දේශනා කරන සංකාරපච්චය විඥාන. ඒතර ආයිත් පැහැදිලි කරනවා විඥානපච්චය නාම රූපං. ඒ විඥාන ප්‍රත්‍යයෙන් නාම රූප දෙකයි. මොකද දැන් විඥානය මව් කුසට සම්බන්ධ වෙනවත් එක්කම, අර යුක්තාණුවට සම්බන්ධ වෙනවත් එක්කම ඒ යුක්තාණුවේ ක්‍රියාත්මක භාවයක් ඇති වෙනවා. ඒතොර ඒ යුක්තාණුව මොකද්ද කියන එක අපි දන්නවා. ඒ යුක්තාණුව මොකද්ද? සුද්දාෂ්ටක කලාපේ සතර මහා ධාතු. ඒ සතර මහා ධාතු කියන්නේ ඇයි? මවගේ ශරීරයේ තියෙන ඇස කන නාසය දිව ශරීරය කියන පහමයිති සතර මහා ධාතුන්ට. ඒ ශරීරයෙන් නික්මෙන යම් දෙයක් ඇද්දී සියල්ල සතර මහා ධාතුන්. ශරීරයෙන් නික්මෙන. ඇසින් යම් දෙයක් ගලනවා නම් මේ නාම ධර්මයන් හැර ඇසෙන් ගලනවා කඳුළු. අපි දන්නවා. ඒවා සතර මහා ධාතු. කනෙන් ගලනවා ලේ ගලනවා, සරව ගලනවා. යම් යම් අපිරිසිදු දේවල් ගලනවා. ඒවා සතර මහා ධාතු. නාසයෙන් සොටු ගලනවා. ඒ සතර මහා ධාතු. දිවෙන් කෙල. ඒ සතර මහා ධාතු. ତොර කයෙන් අපි දන්නවා ඒකෙත් උරුණු තෙල් තියෙනවා. ඒ සතර මහා ධාතු. තොර දහඩිය ගලනවා. ඒ සතර මහා ධාතු. එතන මේ සතර මහා ධාතුන්ගෙන් සකස් වෙන යම් ධර්මතාවයක් ඇත්නම් ඒකත් සතර මහා ධාතු. ඒතර මවගේ ගර්භාෂයේ ඒ සකස් වෙන සතර මහා ධාතුන් අපිට ආහාර ඕනේ නිතරම. ඒ ආහාරයෙන් සකස් වෙච්ච දේ. ඒ ගර්භාෂයේ යුක්තාණු. හැබැයි ඒකට නිකම් බෑනේ. මොකද මවට තනියෙන් දරුවෙක් පිළිසිඳ ගන්න පුළුවන් කමක් නැහැ. ඒකට පිය කෙනෙක්ගේ පිය පාර්ශවයෙන් දායාදයක් අවශ්‍ය වෙනවා. ඒකට කියනවා පුරුෂ ශක්‍රාණු කියලා. දැන් ස්ත්‍රියක් ඍතු වීමෙන් පිරිසිදු වෙනවා. මාසිකව සුද්ධ වීමෙන් පිරිසිදු වෙනවා. ඒ සුද්ධ වීම නිසා පිරිසිදු වෙනවා. ඒතර මව්පිය දෙන්නගේ සම්බන්ධයක් ඇති වෙනවා. අර විඥාණය අර මව්පිය දෙන්නගේ සම්බන්ධයෙන් නිසා ඇති වෙන ඒ දියරය, ඒ යොකට කියන යුක්තාණු කියලා. ඒක සතර මහා ධාතු. ඒතර මේ මත තමයි මේ විඥාණය පතිත වෙන්නේ, ස්පර්ශ වෙන්නේ. ඒ කියන්නේ චුත වෙච්ච සත්‍යයේ ප්‍රතිසන්දි විඥාණය මේ යුක්තාණුව මත පතිත වෙනවා. එතකොට බලන්න ඒ යුක්තාණුව ගැහණු දරුවෙකුට අයිතිද, පිරිමි දරුවෙකුට අයිතිද? නෑ. ඒ කාටවත් අයිති නෑ. හැබැයි එතන ගැහණු දරුවෙක් වශයෙන් හෝ පිරිමි දරුවෙක් වශයෙන් ක්‍රියාකාරීත්වයක් පටන් ගන්නවා. එතන ඇසක ක්‍රියාකාරීත්වයක් එතන නැහැ. ඒ යුක්තාණුවේ ඇසේ ක්‍රියාකාරීත්වයක් නැහැ.
හැබැයි මේ යුක්තාණුවේ ක්‍රියාකාරීත්වය තුල ඇසක් සකස් වෙනවා. ඒතකොට යුක්තාණුව සතර මහා ධාතුන් එහෙනම් ඒකෙන් සකස් වෙනවා නම් ඇසක් කියලා ඒ ඇසත් සතර මහා ධාතු. ඒක කිසිම වෙනසක් නැහැ. ඒක නිවැරදිව තේරුම් ගන්න, නිවැරදිව අවබෝධ කරගන්න මේ චුති ප්‍රතිසන්දි, මේ කම්ම නියාමහ, චිත්ත නියාම මත සිදුවෙන චුති ප්‍රතිසන්දි වල ස්වභාවයයි කියන්නේ. ඒක බොහොම ගැඹුරුයි. ගැඹීරයි. ඒ යුක්තාණුවේ කණක් නැහැ. එතන තියෙන්නේ අර සතර මහා ධාතුන්ගෙන්ම සකස් වෙච්ච සතර මහා ධාතුන්ගෙන්ම ස්වභාවයක්. කණ කියන්නේ ඒකයි. ඒ යුක්තාණුවේ තියෙන ඒ සතර මහා ධාතුන්ගෙන්ම සකස් වෙච්ච සතර මහා ධාතුන්ගෙම හැඩයක් තමයි නාසය කියන්නේ. දිව කියන්නේ ඒ යුක්තාණුවේ තියෙන සතර මහා ධාතුන්ගේ ක්‍රියාකාරීත්වය මත සකස් වෙන ස්වභාවයක් දිව කියන්නේ. ශරීරය කියන්නේ ඒ සතර මහා ධාතුන්ගෙන් ඒ සකස් වෙන ඒ සතර මහා ධාතුන්ගේම ස්වභාවයක් කය කියන්නේ. ඒතර විඥානය එතන තියෙනවා ඒ මනස. දැන් මොකක්ද එතන තියෙන්නේ? නාම රූප දෙකක්. එතන තියෙන්නේ නාම රූප දෙකක්. නාම රූප දෙකක්. ඒ නිසා තමයි විඥාන පත්‍යා නාම රූප. අන විඥානයේ ප්‍රත්‍යයයි නාම රූප දෙකට. දැන් ඒ නාම රූප දෙකේ අර පිරිමි දරුවෙක් වශයෙන් හෝ ගැහැණු දරුවෙක් වශයෙන් අපි වෙන් කරගන්නවා අර කර්මය නිසා. කර්මය මතයි වෙන් කරන්න වෙන්නේ. ඒක බුදුරජාන් වහන්සේ දේශනා කරේ කොහොමද? එතකොට ඇස අපි දන්නවා එහෙනම් ඒ සතර මහා ධාතුන් සකස් කළේ ඇසක් කියන එක අපි සම්මුතියෙන් ගන්න. ඒතර සතර මහා ධාතුන්ගේ ක්‍රියාකාරීත්වය ඇසක ස්වභාවය ගත්තනම් ඇසක හැඩය ගත්තනම් ඒක කර්මය මතයි. ඒ කර්මය මතනේ අර විඥානය ආවේ. ඒතර ඒක තව පැහැදිලි කරනවා නම් බුදුරජාණන් වහන්සේ දේශනා කරන මහණෙනි මේ උපත සිද්ධ වෙන්නේ මෙහෙමයි. ඒකට කියන්නේ කාය දසක, වස්තු දසක, භාව දසක. කාය දසක කියන්නේ කයේ. එතකොට ඒ කියන්නේ ශරීරේ, කය කියන්නේ ශරීරේ. ශරීරය කියන්නේ සුද්දාෂ්ටක කලාපය. ඒතර සුද්දාෂ්ටක කලාපයෙන් සකස් වෙච්ච ඇසේ ස්වභාවය කර්මයටයි තියෙන්නේ. ඒ කර්ම මත ආපු විඥානයනේ මේ රූපකයට සම්බන්ධ වෙන්නේ. අර යුක්තාණුවට සම්බන්ධ වෙන්නේ. එතකොට ඇස කියන ධර්මතාවයේ සුද්දාෂ්ටක කලාපය එනම් කර්මය මතයි. කන කියන ධර්මතාවයේ සුද්දාෂ්ටක කලාපය කර්මය මතයි. නාසය කියන ඒ සුද්දාෂ්ටක කලාපය කර්මය මතයි. දිව කියන සුද්දාෂ්ටක කලාපය කර්මය මතයි. ශරීරය කියන සුද්දාෂ්ටක කලාපය කර්මය මතයි. හෘද වස්තුව කර්මය මතයි. ස්ත්‍රී පුරුෂ භාවය සම්මුති වශයෙන් වෙන් කලේ කර්මය මතයි. ඒකට කියන භව රූප. තර චක්කු ප්‍රසාද රූප කියන සෝත ප්‍රසාද චක්කු ප්‍රසාද රූප කියන්නේ ඇස. ඒතර අපි දන්නවා රූප කියන වචනේ තේරුම මොකක්ද කියලා දන්නවා අපි දැන්. රූප කියන වචනේ තේරුම මොකක්ද? භූතයන්ගේ හැඩය. භූතයන්ගේ ස්වභාවය. ශක්තියින් හතරේ ක්‍රියාකාරීත්වය. එහෙනම් කම්ම නියාමහ චිත්ත නියාම. ඒතර කර්ම මත පවතිනා වූ විඥානය රූප ධර්මයන්ට ප්‍රත්‍යයයි. ඒ කියන්නේ සුද්දාෂ්ටක කලාපයට ප්‍රත්‍යයයි. සතර මහා ධාතුන්ට ප්‍රත්‍යයයි. දැන් ඒ විදිහට හිතනවා නම් යම් කිසි කෙනෙක් ඒ විදිහට දකිනවා නම් ඒතර කාය දසක, වස්තු දසකයේ දකිනවා. දසකයේ කියන එකත් පැහැදිලි කරන්න ඕනේ. දසකය කියන්නේ 10ට. දසක කියන්නේ 10ට. මොකද්ද 10? පඨවි ධාතු, ආපෝ ධාතු, තේජෝ ධාතු, වායෝ ධාතු, වර්ණ, ගන්ධ, රස, ඕජා. කාය ප්‍රසාද රූප. එතකොට ඇස ගත්තත් කයත් එක්ක සම්බන්ධයි කාය ප්‍රසාද රූප. කන ගත්තත් ශරීරයත් එක්ක සම්බන්ධයි කාය ප්‍රසාද රූපයටයි. අපි සෝත ප්‍රසාද රූප කියනවා. නමුත් සමූහයම ගත්තාම කයත් එක්ක සම්බන්ධ නිසා කාය ප්‍රසාද රූප.
මේ ඔක්කොම කයත් එක්ක සම්බන්ධ. ගාන ප්‍රසාද රූප කිව්වට ඒක කයත් එක්ක සම්බන්ධ වෙලා තියෙනවා කාය ප්‍රසාද රූප. ජීව ප්‍රසාද රූප ඒකත් කයත් එක්ක සම්බන්ධ වෙලා තියෙන්නේ කාය ප්‍රසාද රූප. එතකොට කාය ප්‍රසාද රූප. එතකොට රූප කියන්නේ සුද්දාෂ්ටක කලාපේ. දැන් එතකොට එහෙනම් දශක කියන්නේ 10යි. ඒතර කාය ප්‍රසාද රූප මේකේ පාලනය කවුද? අපිට පැහැදිලි වෙනවා මේකම ධර්මතාවයක් මේකම දශකයක්වත්. ඒ කියන්නේ චක්ක ප්‍රසාද රූපයට අයිති රූප කලාප 10ත් සෝත ප්‍රසාද රූපයට අයිති රූප කලාප 10ත් නාස්‍ය නැමැති ඒ සුද්දාෂ්ටක කලාපේ ප්‍රසාද රූපයට අයිති ඒ රූප කලාප 10ත් ජීව ප්‍රසාද රූපයට අයිති රූප කලාප 10ත් කාය ප්‍රසාද රූපයට අයිති රූප කලාප 10ත් අපිට පාලනය කරන්න බෑ කියලා අපි දැන් හොඳටම දන්නවා. අපේ වමනාවේ හැටියට අපේ වසඟෙහි අපේ කැමැත්ත හැටියට පාලනය කරන්න බෑ කියන එක අපි හොඳටම දන්නවා. අස පාලනය කරන්න අපිට බෑනේ. දැන් සම්මුතියෙන් කියනවා ටිකක් තේරුම් ගන්න. අස පාලනය කරන්න අපිට බෑ. පැහැදිලි නේද? කන පාලනය කරන්නත් අපිට බෑ. නාස්‍ය පාලනය කරන්නත් අපිට බෑ. දිව පාලනය කරන්නත් අපිට බෑ. ශරීරය පාලනය කරන්නත් අපිට බෑ. බෑනේ. බෑ. එහෙනම් කවුද මේ පාලනය කරන්නේ මේක? අපි ආව හොයාගන්න ඕනේ. මොකද අපට පාලනයක් නැත්තම් මේක පාලනය කරන කෙනෙක් ඉන්න ඕනේ. මේක ඉදිරියට අරගෙන යන කෙනෙක් ඉන්න ඕනේ. බුදුරජාණන් වහන්සේ ඒක පෙන්වුවා. ඒ කවුද? ඒ තමයි ජීවිත ඉන්ද්‍රිය රූපය. ජීවිතය කියන්නේ ප්‍රවෘත්තිය, පැවැත්ම. ඒ කියන්නේ නාම රූප දෙකේ පැවැත්මට තමයි ජීවිතය කියන්නේ. නාම රූප දෙකේ පැවැත්මනේ ජීවිතය කියන්නේ. ඒතර ජීවිතයේ අවසන් කියන්නේ නාම රූප ධර්මයන් දෙක වෙන්වීම. ඒතර ජීවිතයේ අවසන්. ඒතර ජීවිතය කියන්නේ නාම රූප දෙකේ පැවැත්ම. දැන් නාම රූප දෙකේ පැවැත්ම ජීවිත ඉන්ද්‍රියයි. ඒතර ජීවිත ඉන්ද්‍රිය කියන්නේ අධිපති. ඒතර මේවා අධිපති. ඒ කියන්නේ නායකත්වය. ජීවිත ඉන්ද්‍රිය රූපේ කියන්නේ සුද්දාෂ්ටක කලාපය. දැන් පැහැදිලි වෙන්න ඕනේ. දැන් අවබෝධ වෙන්න ඕනේ. එහෙනම් ඇස කියන මේ සුද්දාෂ්ටක කලාපය අපේ පාලනයෙන් තොරයි. කන කියන සුද්දාෂ්ටක කලාපය අපේ පාලනයෙන් තොරයි. නාසය කියන සුද්දාෂ්ටක කලාපය අපේ පාලනයෙන් තොරයි. දිව කියන සුද්දාෂ්ටක කලාපය අපේ පාලනයෙන් තොරයි. කය කියන සුද්දාෂ්ටක කලාපය අපේ පාලනයෙන් තොරයි. හෘදේ වස්තු රූපය කියන එක අපේ පාලනයෙන් තොරයි. භාව රූප කියන ඒවා අපේ පාලනයෙන් තොරයි. එහෙනම් කවුද පාලනය? ජීවිතේන්ද්‍රිය රූපයයි. ඒතර ජීවිතය කියන්නේ පැවැත්ම, ප්‍රවෘත්ති, ඉන්ද්‍රිය කියන්නේ අධිපති. හැබැයි ඒ සුද්දාෂ්ටක කලාපයමයි. සතර මහා ධාතුන්මයි. ඒ සතර මහා ධාතු අර බලවත් කලේ කාය දශක, වස්තු දශක, භාව දශක. එතකොට එතන රූප කලාප 30ක් පහල කරා මොකෙන්ද? කර්ම ශක්තියෙන්. එතකොට අපි දන්නවා මේ සියලු රූපයන් චිත්තක්ෂණ 17ක් තුල ඉපද බිඳෙනවා කියලා. ඇතිව නැති වෙනවා කියලා අපි දන්නවා. එහෙනම් මේ ඇතිව නැති වෙන ස්වභාවය වෙනුවට එකකට එකක් සම්බන්ධ කරනවා. චිත්තක්ෂණ 17ක් තුල ඇතිව නැති වෙනවා වෙනුවට අපි දන්නවා ධර්මතා 4කින් මේක ඇදගෙන යනවා කියලා. ඒ තමයි ඔන්න දැන් නැවත එනවා කම්ම නියාමය. ඒ උපස්තම්භ කර්මය. දැන් ආයෙ එනවා චිත්ත නියාමය. ඒතොර සිතේ ප්‍රවෘත්තිය තියනකම් මේ ඇස කන නාසය දිව ශරීරය හෘදේ වස්තු භාව රූප කියන ධර්මයන් ක්‍රියාත්මකයි. එතකොට ඒ සියල්ල පාලනය කරන්නේ එහෙනම් ජීවිතේන්ද්‍රිය රූපයෙන්. දැන් අපිට පාලනයක් නැහැ ජීවිතේන්ද්‍රිය රූපේ. දැන් එතකොට සිතේ ප්‍රවෘත්තියක් තියෙනවනේ එතන. අර උපස්තම්භක කර්මය හා සිතේ ප්‍රවෘත්ති සිතේ පැවැත්ම තියෙන තාක්කල් මේ ධර්මතාවයන් ක්‍රියාත්මක වෙනවා. අස ක්‍රියාත්මක වෙන්නේ සිත පවතිනකම්. සිත අරමුණක් අරගෙන තවත් භවයකට සම්බන්ධ වුණාම අස නැමැති සුද්දාෂ්ටක කලාපේ ක්‍රියාව ඉවරයිනේ. ඒ කියන්නේ නාම රූප දෙක බිඳුණා.
වෙන් වුණා. ඇස කියන එක පාලනය කරේ ජීවිත ඉන්ද්‍රිය රූපයෙන්. මේකට සිතේ ප්‍රවෘත්තිය ඕනි. එතකොට කර්මය ඕනි. දැන් කන කියන ධර්මතාවය සිතේ ප්‍රවෘත්තිය පවතින කන්නේ තියෙන්නේ. ඒ කියන්නේ සිතේ පැවැත්ම තියෙනකම් විතරයි ඒ සුද්දාස්ත්‍ර කලාපයේ පැවැත්ම තියෙන්නේ. නාසයේ පැවැත්ම ගෙනියන්න පුළුවන් සිතේ පැවැත්ම තියෙනකම් විතරයි. දිවේ පැවැත්ම ගෙනියන්න පුළුවන් සිතේ පැවැත්ම තියෙනකම් විතරයි. කයේ පැවැත්ම ගෙනියන්න පුළුවන් සිතේ පැවැත්ම තියෙනකම් විතරයි. දැන් ගෙනියන්න බෑ. එහෙනම් දැන් ආයෙනවා බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ඊටාත්ම නිවැරදි උතැනට කම්ම නියාම චිත්ත නියාම. එතකොට පෙර භවයේ කම්ම නියාම චිත්ත නියාම. අනාගත භවයේ කම්ම නියාම චිත්ත නියාම. එහෙනම් තව ධර්මතා දෙකක් තියෙනවා. වර්තමානයේ පවතිනා වූ සීත උෂ්ණ හා අපි ගන්න ආහාරය. ආහාර නැතුව පවත්වන්න බෑනේ. සබ්බේ සත්ත ආහාර ටිතික. සියලු සත්‍ය ආහාරයෙන් යැපෙන්නේ. එහෙනම් සීත උෂ්ණ දෙක හා ආහාරය. දැන් මේ ධර්මතා හතර ප්‍රත්‍යද නැත්? ප්‍රත්‍යයයි. ඒතොර මේ ප්‍රත්‍යය වෙන්නේ නාම ධර්ම දෙකක් හා රූප ධර්ම දෙකක් නෙමෙයිද? ඒ කියන්නේ කම්ම නියාම, චිත්ත නියාම කියන දෙක නාම ධර්ම. සීත උෂ්ණ ආහාරය කියන්නේ රූප ධර්ම. දැන් එතනත් තියෙන නාම රූප දෙකන්නේ. දැන් එතකොට මේ නාම රූප දෙක නේද අපි වෙන් කරගෙන තියෙන්නේ ඇසක් හැටියට, කනක් හැටියට, නාසයක් හැටියට, දිවක් හැටියට, කයක් හැටියට, සිතක් හැටියට. සිත නාම ධර්මය. අනිත්‍යව රූප ධර්ම. දැන් එතකොට අර ප්‍රතිසන්දියක් අරන් දෙන්න නම් එහෙනම් රූපකයක් ඕනද නැද්ද? කාම භූමිය, කාම දුගති, කාම සුගති, රූපාවචර බ්‍රහ්ම ලෝක. ඕනිද නැද්ද? ඕනි. එහෙනම් රූපකයක් ඕනි. ඒ කියන්නේ සතර මහා ධාතුවනේ. නැතෝ පවතින්න බෑ. එහෙනම් අපි නිවැරදිව තේරුම් ගත යුතුයි, අවබෝධ කරගත යුතුයි කම්ම නියාම හා චිත්ත නියාම කියන එක. දැන් අපට අවශ්‍ය කරන්නේ දැන් මේ දෙකේ ප්‍රවෘත්තිය නවත්තන්න. ඒ කියන්නේ රූපකයේ ප්‍රවෘත්තිය නවත්තන්න, එහෙනම් නාමකයේ ප්‍රවෘත්තිය නවත්තන්න ඕනේ. ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ කම්ම නියාම මත චිත්ත නියාමයේ තියෙනවා. යම් කිසි කෙනෙකුට මේ ධර්මතා දෙකෙන් අයින් වෙන්න පුළුවන් නම්, ඉවත් වෙන්න පුළුවන් නම් එයාට නැවත රූපකයක් හදන්න බෑ. ධර්මතා දෙකෙන්. මොකද්ද? කම්ම නියාම හා චිත්ත නියාම. මේ ධර්මතා දෙකෙන් අයින් කරගන්න පුළුවන් නම් එයාට ඒ කර්මය මත තියෙන විඥාණයට රූපකයක් ප්‍රත්‍ය වෙන්නේ නැහැ. උපකාර වෙන්නේ නැහැ. රූපකය වල ඕන තන ලෝකෙති. ප්‍රතිසන්දිය ගන්න නම් නාමකයක් ඕනේ. ඒතර නාම. එහෙනම් අපි කොහොමද මේකෙන් පිටපයින්න ඕනේද? එළියට යන්න ඕනේ. එළියට යන්නේ කොහෙන්ද? දැන් කර්ම මත නිසිත තියෙන්නේ. එහෙනම් අපි සිතට ඉඩ දෙන්නේ නැහැ. සිතට ඉඩ දෙන්නේ නැත්නම් කර්ම වලට ඉඩ දෙන්නේ නැහැ. කර්ම වලට ඉඩ දෙන්නේ නැත්නම් කොහොමද? එතකොට ඉන්ද්‍රියන් සංවරයි කියලා මම මුලින් කතා කළා. චක්කුණා සංවරෝ සාදු, සාදු සෝතේන සංවරෝ, ගානේන සංවරෝ සාදු, සාදු ජීවය සංවරෝ, කායේන සංවරෝ සාදු, සාදු වාචාය සංවරෝ, මනසා සංවරෝ සාදු. එනම් මේ සියල්ල සංවරයි. සංවරයි කියන්නේ මොකද්ද? සංවරයි කියලා කියන්නේ අර ඇස, කන, නාසය, දිව, ශරීරය හා මනස නිසා කර්ම සකස් නොවන තැනට සතිය හා යෝනිසෝ මනසිකාරය ආධාරයෙන් අපේ සිත පවත්වනවා. කර්ම සකස් නොවන ආකාරයට. අන්න යම් කිසි කෙනෙකුට මේ වලල්ලෙන් පිටපනින්න ඕන නම්, මේ සංසාර ප්‍රවෘත්තියෙන් ගැලවෙන්න ඕනේ නම් එයා අනිවාර්යයෙන්ම කර්ම සකස් නොවන තැනට සිතේ ප්‍රවෘත්තිය කවදා හරි වර්තමාන භවයේ යට බැරි නම් අනාගත භවයේ හරි ඊගාව භවයේ හරි
එහෙම නැත්නම් තව බව කීපයක් හරි ප්‍රශ්නයක් නැහැ. එහෙම නැත්නම් මෛත්‍රී බෝසතාණන් වහන්සේ මෛත්‍රී බුදුරජාන් වහන්සේ ඉදිරියේදී හරි එයාට අනිවාර්යෙන් මේ කර්ම ෂේ කරන්න වෙනවා. මේ කර්ම වලින් පිටපයින්න තියෙන්නේ. මොකද කර්මය මත නිසිත තියෙන්නේ. කම්ම නියම චිත්ත නියම. ඒතර කර්මය මතයි සිත තියෙන්නේ. එහෙනම් අපි පයින්න ඕනේ. අහකට පනිනවා නම් මේ වලල්ලෙන්. මොකද වලල්ල තුල තියෙන දුක. ඒ කොහොමද? නාම රූපච්ඡ සලආයතන. සලආයතන පච්ච පස්ස. පස්ස පච්ච වේදනා වේදනා පච්ච තණ්හා. තණ්හා පච්ච උපාදානං උපාදාන පච්ච භව භව පච්ච ජාති ජාති පච්ච ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාස සම්භවಂತಿ ඔන්න හම්බ වෙනවා. ඒව මේතස්ස කේවලස්ස දුක්ඛක්ඛන්දස්ස සමුදය හෝති. ඔන්න හම්බ වෙන ටික. ඒ කියන්නේ දුක්ඛඳක් හම්බ වෙනවා නාම රූප දෙකේ පැවැත්ම තුළ. එහෙනම් නාම රූප දෙක තුළ තමයි දුක තියෙන්නේ. එතකොට නාම රූප දෙක පවතින්නේ කර්ම මත. ඒතර කම්ම නියම චිත්ත නියම. එතකොට සිත තවත් භවයකට සම්බන්ධ කරනවා නම් එයා කර්ම මතින් වෙන්න ඕනේ. කර්ම මතින් යන්න ඕනේ. අපි අයින් කරනවා කර්ම. එතකොට මේ වලල්ලෙන් පිටපයින්නවා. ඒ කියන්නේ අපි දුකෙන් එළියට යනවා කියන එක. එයි. කර්ම නැත්තම් උප්පත්ති භවයක් හදන්න බෑ. කර්ම නැත්තම් මේ ලෝකේ කිසි කෙනෙකුට උපතක් සඳහා භවයක් හදන්න බෑ. කර්ම නැත්තම්. ඒ කර්ම මත නෙමෙයි විඥානේ තියෙන්නේ. එහෙනම් උප්පත්ති භවයක් නැහැ. ඒ කියන්නේ උපාදාන නිරෝධා භව නිරෝධෝ භව නිරෝධා ඡාති නිරෝධෝ ඡාති නිරෝධා ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාස නිරුච්ඡanti ඒව මේතස්ස කේවලස්ස දුක්ඛක්ඛන්දස්ස නිරෝධෝ හෝති. සියලු දුක්ඛදී අවසානයයි. එහෙනම් කර්ම ෂේ වෙන ආකාරයට මනස සිත මෙහෙවන්න. කර්ම ෂේ වෙන ආකාරයට. ඒතර කර්ම ෂේ වෙන ආකාරයට කොහොමද මේ සිත මෙහෙවන්නේ? දැන් අපි ඉස්සෙල්ලා කිව්වනේ ඉන්ද්‍රිය සංවරය තුළ චේතනාවෙවත් කර්ම කියන ස්වභාවය දක්වාම මනස ඇදගෙන යනවා. රූප ධර්මයන්ගේ ආධාරයෙන්. ඒ කොහොමද? චක්කු සම්පස්සජා චේතනා. ඒතර චේතනා කියන්නේ කර්මයයි. චක්කු සම්පස්සජා චේතනා කියන තැනට යනකම් මනස සිතේ ක්‍රියාකාරීත්වය ගෙනියන්නේ නැහැ. ඒ කොහොමද? අපි එහෙන් දැකපු රූපය පිළිබඳව පිළිගන්නේ නැහැ චන්දරාගයෙන්. එහෙන් දැකපු රූපය පිළිබඳව චන්දරාගයෙන් පිළිගන්නේ. චන්දරාගයෙන් පිළිගත්තේ නැත්නම් අපි ඒ අරමුණේ රසය විඳින්නේ. අරමුණේ රසය විඳින්නේ නැත්නම් හඳුනා ගැනීම කියන ස්වභාවයට සංඥාවට යන්නේ නැහැ. ඒතකොට සංඥාවට යන්නේ නැත්නම් අපිට සංස්කාරයක් හදන්න බෑ. සංස්කාරය කියන්නේ චේතනා. චේතනා කියන්නේ කර්මය. කුසල සංස්කාර, අකුසල සංස්කාර, කුසල චේතනා, අකුසල චේතනා, කුසල සිතුවිලි, අකුසල සිතුවිලි. මේවා හදන්නේ, හැදෙන්නේ. උතර හැදෙන්නේ නැත්නම් ඒ චක්ක ඉන්ද්‍රිය මූලික කරගෙන හටගන්න චිත්ත පරම්පරාවේ අවසානයේ දක්වා කර්මයක් සකස් වෙන තැනට ගිහිල්ලා යා නිරුද්ධ වෙනවා. කර්මයක් සකස් වෙන තැනට ගිහිල්ලා අපි එතනට යන්න දෙන්නේ. එතනට යන්න දෙන්නේ නැත්තේ ඇයි? අරමුණේ චන්දරාගය අපි අයින් කරලා තියෙනවා. රූපාරම්මනේ චන්දරාගය අපි අයින් කරා. ශබ්දාරම්මනේ චන්දරාගය අපි අයින් කළා. ගන්ධාරම්මනේ චන්දරාගය අයින් කළා. රසාරම්මනේ ආරම්මණයක් විතරයි. ඒකේ චන්දරාගය අයින් කළා. පොට්ටබ්බාරම්මනේ ඒකේ චන්දරාගය අයින් කළා. ධම්මාරම්මනේ ඒකේ චන්දරාගය අයින් කළා. අයින් කළා බලන්න. ඒ අයින් කිරීම තුළ චේතනාවේවත් කර්ම සකස් වෙන්නේ. චේතනාවේවත් කර්ම සකස් වෙන්නේ නැත්නම් කර්මය මත පීනලා එන්න බෑ විඥාණයට. සංකාර නිරෝධා විඥාන නිරෝධෝ. එතකොට එතනට අපි ගියේ අවිද්‍යාව නිරුද්ධ කරලා. අවිද්‍යාව අවසන් කළා. අවිද්‍යාව අවසන් කරපු කෙනෙක් උපදවලා තියෙන විද්‍යාව.
එතන අවිද්‍යාව අවසන් කළේ අපි අර චන්දරාගය අවසන් කරපු නිසා. චන්දරාගය තියෙන්නේ අවිද්‍යාව නිසා. එතකොට අවිද්‍යාව නිසා සංස්කාර එහෙනම් කර්ම හැදෙනවා. එතකොට අපි එසෙන් විතරද කර්ම හදන්නේ? නේ. ඒසෝත සම්පස්සජ චේතන. අපි ආරම්මණය බාර ගන්නවා, පිළිගන්නවා. ඒ අරමුණ සුභ ආරම්මණයක් වශයෙන් පිළිගන්නවා. එතකොට පිළිගත්තාම චන්දරාගයයි. එතකොට චන්දරාගයයි කියන්නේ එනම් කැමැත්තෙන් ඇලුනා. ඒ ඇලුනේ අවිද්‍යාව නිසා. ඒ අවිද්‍යාව නිසා ඇලීමේ සිතක් හැදුවා නම් ඒ හැදුවේ අපි නැවත අලුත් භවයක්. ඒ මත කර්මයන්ට ක්‍රියාත්මක වෙන්න පුළුවන්. තෘෂ්ණාව මත, චන්දරාගය මත. ඒ කියන්නේ තෘෂ්ණාව කියන්නේ ක්ලේශයක්. එතකොට ඒ ක්ලේශයන්ගේ ප්‍රත්‍යයෙන් කර්ම. ඒක නිසා තමයි තථාගතයන් වහන්සේ දේශනා කරන්නේ ක්ලේශ කම්ම, ක්ලේශ වට්ට, කම්ම වට්ට, විපාක වට්ට. ක්ලේශ වට්ටේ මුලින්ම හටගන්නේ කෙලෙස්. ඒ කෙලෙස් ප්‍රත්‍ය කරනවා, උපකාර කරනවා කර්මවලට. කර්ම උපකාර කරනවා විපාකවලට. දැන් අපි එතකොට දැන් ක්ලේශ වට්ට, කම්ම වට්ට, විපාක වට්ට. දැන් අපි කොතනින්ද එළියට යන්නේ? එහෙම නැත්නම් ආයි ඔය රවුම යන්න වෙනවා. මොකද කෙලෙස් කියන්නේ අවිද්‍යාවයි, තණ්හාවයි, උපාදානයයි. ඒ තමයි කෙලෙස්. ඒ කියන්නේ කෙලෙස් වලට මුල් වෙන්නේ අවිද්‍යාවත්, තණ්හාවත්, උපාදානයයි. කෙලෙස් යම් කිසි කෙනෙකුගේ සිත තුළ ක්‍රියාත්මක වෙනවා නම් එයා නියත වශයෙන්ම කර්ම කරා යනවා. එහෙනම් කෙලෙස් ප්‍රහීන කරනවා. ඔව් කෙලෙස් ප්‍රහීන කරන්න ඕනේ. අනිවාර්යයෙන්ම. ඒක තමයි තථාගතයන් වහන්සේ එතකොට ඉස්සෙල්ලාම පිරිණිවුනේ කෙලෙස් වලින්. ක්ලේශ එතකොට නික්ලේශී කියන්නේ ඒකයි. තථාගතයන් වහන්සේ නික්ලේශී. කෙලෙස් නෑ. කෙලෙස් නැති තැන තථාගතයන් වහන්සේගේ සිත තුළ කර්ම නෑ. කර්ම නැති නිසා තථාගතයන් වහන්සේ දේශනා කළා නැවත මගේ පුනර්භවයක් නෑ. මේ අන්තිම જાතියයි. මේ අවසාන જાතියයි. නැවත මගේ පුනර්භවයක් නෑ කියලා ප්‍රකාශයක් කරා. අනේක ಜಾති සංසාර මම අනේක ಜಾතියක් මේ සංසාරේ ಜಾති කියන්නේ පහළ වුණා. අනේක ಜಾතියක් මේ සංසාරේ මං නැවත නැවත මේ දුක්සහිත සසරට වැටුණා. ඒ වැටුනේ මේ තෘෂ්ණාව නැමැති ක්ලේශය නිසා. උපාදානය නැමැති ක්ලේශය නිසා. අවිද්‍යාව නැමැති ක්ලේශය නිසා. ඒ ධර්මතාවයන් මූලික වෙලා හටගන්න චිත්ත පරම්පරාව කෙලෙස් වලින් යුක්තයි. අවිද්‍යාව මූලිකව සිතේ පරම්පරාවට ඉඩ දුන්නා නම් එහෙනම් කෙලෙස් වලින් යුක්තයි. තෘෂ්ණාව මූලික කරගෙන සිතුවිලි පරම්පරාවට ප්‍රවෘත්තියට ඉඩ දුන්නා නම් එහෙනම් සංසාර ප්‍රවෘත්තියයි. එතන තියෙන දුකේ ප්‍රවෘත්තිය. උපාදානයි. එහෙනම් කෙලෙස් වල ප්‍රවෘත්තියයි. තණ්හා, උපාදාන, අවිද්‍යාව. දවමත තමයි කර්ම තියෙන හොඳට බලන්න. හොඳට පරීක්ෂා කරන්න, හොඳට විමසන්න. මේ ධර්මතා තුන මත තමයි කර්ම තියෙන්නේ. කර්ම මත විඥානය තියෙනවා. ඒතර කම්ම නියාම, චිත්ත නියාම. එහෙනම් කර්ම වලට ප්‍රත්‍ය කෙලෙස්. ඒතර කෙලෙස් කියන්නේ අවිද්‍යාව, තණ්හා, උපාදාන. දැන් ඒතර කොතනින්ද අපි එළියට යන්න ඕනේ? හොඳට බලන්න. එළියට යන්න වෙන්නේ තෘෂ්ණාවෙන්. අන්න අපි සමුදය තේරුම් ගත්තා, හේතුව තේරුම් ගත්තා, දුක් වලට හේතුව දුක තේරුම් ගත්තා, ජරා මරණ අවබෝධ කරගෙන, ශෝක පරිදේව අවබෝධ කරගෙන දුක කියන එක තේරුම් ගත්තා, හේතුව තේරුම් ගත්තා. චන්දරාගය හේවත් තෘෂ්ණාව කියන්නේ මේ ක්ලේශ ධර්මයන්. කෙලෙස් වලට මුල් වෙන ධර්මය තෘෂ්ණාව. ඒ තෘෂ්ණාව ඇති වෙන්නේ අවිද්‍යාව නිසා. තෘෂ්ණාව නිසා උපාදානය. එහෙනම් සිත කෙලසනවා. අන්න පණිනවා අපි ඔතනින් එළියට. ඒ තමයි 108 ආකාර තෘෂ්ණාව සිත තුළ ක්‍රියාත්මක වෙන්න ඉඩ දෙන්නේ.
කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා, රූප තණ්හා, ශබ්ද තණ්හා, ගන්ධ තණ්හා, රස තණ්හා, පොට්ටබ්බ තණ්හා, ධම්ම තණ්හා. හයයි අර ඉන්ද්‍රියන් මූලික කරගෙන මම ඉස්සෙල්ලාම පටන් ගත්ත ඉන්ද්‍රියන්ගෙන් මූලික කරගෙන එනම් අතීත වර්තමාන අනාගත. තොර 3 අර 3 9යි 9 6 54යි අධ්‍යාත්මික හා බාහිර දෙක 108යි. ඒ 108 ඒ තෘෂ්ණාවේ නිවීමම නිවනයි. එතනින් අවසන්. ඉතින් ධම්මානුශාසනාවත් අවසන් කරනවා. මේ පින්බර දායකත්වය මේ උතුම් ධර්ම දේශනා ප්‍රඥා නාලිකාව තුළින් විකාශනය කිරීම සඳහා අංක 245 කොළඹ පාර පිරිමතලා පිළිපිනේ පදිංචි පින්වත් පිරිසක් විසින් සදැහැති දායකත්වයේ දරලා තිබෙනවා. අරමුණ තම ජන්මදිනයේ යෙදෙන මහනුවර පිරිමතලාවේ පදිංචි දියණියට නිදුක් නිරෝගී දීර්ඝායුෂ සහ තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරනවා. දායකත්වයේ දරන පවුලේ දෙපාර්ශ්වයම මියගිය මව්පියන් ඇතුළු ඥාති හිත මිත්‍රාදීන් සියලු දෙනාටම භව ගමන සුවපත් වී ඉක්මන් භවයකදී සසර ගමන නිමා කොට උතුම් නිර්වාණ අවබෝධය පිණිස මෙම ධර්ම දේශනාවෙන් ජනිත වන්නා වූ කුසල ශක්තිය හේතු වේවා. සුජීවත්ව සිටින ඥාති හිත මිත්‍රාදීන් සමටත් ධර්ම ශ්‍රවණය කරන ලක්වාසී ලෝවාසී සියලු දෙනාටත් ධර්මය අවබෝධ වී ගෞතම සම්මා සම්බුදු පියාණන් වහන්සේගේ උතුම් වූ ධර්මය දකින්නට මහෝපකාරී වේවා. නිදුක් නිරෝගී භව සාධ්‍යාත්මික සුවසහනය සැලසේවා. නිවන් අවබෝධය පිණිස මෙම අප්‍රමාණ වූ පුණ්‍ය ශක්තිය ආශිර්වාදයක්ම වේවා. මෙම සුමధుර ධර්ම දේශනාව පවත්වා වදාළ ගෞරවනීය දේශකයන්න් වහන්සේ වන පූජ්‍ය තපෝවනේ අරියදජ ස්වාමින් වහන්සේටත් ධර්ම දේශනා පවත්වන සියලුම ස්වාමින් වහන්සේලාටත් চিරාත් කාලයක් ලෝවැසි ජනතාවට ධර්මඥානය ලබා දීමට අවැසි මානසික සහ කායික ශක්තිය වඩ වඩා වර්ධනය වේවා. නිදුක් නිරෝගී සුවපත් භාවයේ චිරජීවනයේ සැලසේවා. චතුරාර්ය සත්‍ය අවබෝධ වී ගෞතම බුදු සසුනේම නිර්වාණ අවබෝධය පිණිස පාරමිතාවක්ම වේවා. සකල ලෝකවාසී සත්‍යයන්ටම යහපතක්ම වේවා. ඒ අරමුණු, ඒ බලාපොරොත්තු, ඒ අපේක්ෂාවන් ඒ ආකාරයෙන්ම ඉෂ්ට සිද්ධ වේවා කියන මෛත්‍රී සහගත සිතින් පුණ්‍ය අනුමෝදනාව සිද්ධ කරනවා. රැස් කරගත් අනන්ත අප්‍රමාණ පුණ්‍ය ශක්තිය ඒ නම් සඳහන් කළ නොකළ තවත් ඥාතීන් නැත්තම් පින් බලාපොරොත්තු මේ උතුම් පුණ්‍ය ශක්තියන් අනුමෝදන් වීමෙන් සුවපත් වේවා. ඒ සෑම කෙනෙක්ම උතුම් වූ නිවනින්ම සැනසෙත්වා කියලා. ඉදම්මේ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාත්‍යෝ. ඉදම්මේ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඉදම්මේ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාත්‍යෝ. දෙවියන්ට පින් දෙමු. ආකාශට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ලෝක ශාසනං. ආකාශට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු දේශනං. ආකාශට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු මං පරන්ති. රැස් කරගත් අනන්ත අප්‍රමාණ පුණ්‍ය ශක්තිය ඔබ අප සෑම දිනාටම නිර්වාණ අවබෝධය පිණිසම හේතු වාසනා වේවා කියලා හිතාගෙන සාදු කියන්නේ. සෑම දිනාටම ආශිර්වාද කරනවා. අභිවාදන සීලිස්ස නිච්ඡං වත්තාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවත අතෝ නිබ්බාන සම්පatti ඉමිනාතේ සමිච්ඡතු. සෑම දිනාටම තෙරුවන් සරණයි. රාගක්ඛයෝ නිබ්බානං